සුබ සන්ධ්‍යාවක් ඔබ සියලු දෙනාටම අද සුපුරුදු පරිදි සිකුරාදා දිනේ මැයි මාසේ 27 වෙනිදා 2022 අපි අද ෆේස් ටු ෆේස් වැඩසටහනින් මේ මුහුණට මුහුණ සංවාදයෙන් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා සමාජ දේශපාලන වශයෙන් අපිට අද දිනේ වැදගත් වෙන මේ වකවානුවේ වැදගත් වෙන කරුණක් පිළිබඳව අපි සියලු දෙනාම දන්නවා මේ වන විට තා විශාල ආර්ථික අර්බුදයකට අපි මුහුණ දෙලා සිටින බව අපේ රට මම හිතන්නේ නිදහසෙන් පසු ඉතිහාසයේ ඒ වගේම සාමාන්‍යයෙන් ක්‍රිස්තු වර්ෂ 1500ට මෙහා ගත්තට පස්සේ වසර 500ක පමණ ඉතිහාසය තුළ අපිට මේ බඳු භාණ්ඩාගාර හිස්වීමක් අපේ වාර්තා වෙන්නේ මම හිතන්නේ ප්‍රථම වතාවට. ඉතින් ඊටමත්ම නරක ආර්ථික අගාධයක් අපි අපේ ඉන්නේ අපිට උදව් කරන්න ලෝක රටවල් මොකක් ඉදිරිපත් කරත් නැහැ මේ වෙලාවේ. ඉතින් සිදුවෙන පරිදිම මේ ආර්ථික අර්බුදය දැන් දේශපාලන සමාජ අර්බුදයක් බවට පත් වෙලා තිබෙනවා. සමාජ අර්බුදය අපිට මොහොමග දකින්නට පුළුවන්. දේශපාලන අර්බුදය අපිට පාර්ලිමේන්තුවේ ඉන්පිරියඩ් දකින්නට පුළුවන්. යම් කිසි අරාජික ස්වභාවයක් රටේ දිස් වෙනවා. කවුද ආණ්ඩු කරන්නේ? මොනවාද ආණ්ඩුවේ ප්‍රතිපත්ති? කොහොමද මේක ක්‍රියාත්මක වෙන්නේ පිළිබඳව මිනිස්සුන්ගේ අපැහැදිලිකමක් තියෙනවා. මේ සියලු දේවල් එක්ක දේශපාලන අර්බුදයක් දැන් ක්‍රමක්‍රමයෙන් ඇති වෙලා පවතිනවා. මේ පක්ෂ සන්දාන අතර ඇති වෙලා තිබෙන මේ මිශ්‍ර වීම සහ පාර්ලිමේන්තුව පිළිබඳව ජනතාවගේ යම්කිසි ද්වේෂයක් මේ පාර්ලිමේන්තුව හරියට වැඩේ කරන්නේ නැහැ කියන මතයත් සමාජගත වෙලා තිබෙනවා. ඉතින් මේ ආදී වශයෙන් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට මේ දේශපාලන අර්බුදය විසඳෙයිද? මේක ඉදිරියට විසඳෙයිද කියන කාරණා පිළිබඳව යම්කිසි විදියකට සාකච්ඡා කිරීමට අපි ශාස්ත්‍රීය ප්‍රවීණයෙකුට කතා කරා. එතුමාට ආරාධනා කරා නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්මයා තමයි අද අපේ සම්පත්දායකයා විදිහට සම්බන්ධ වෙන්නේ. එතුමා හිටපු පළාත් සභා මන්ත්‍රී බස්නාහිර පළාතේ වගේම තා කාලයක් මේ දේශපාලන භූමියේ ප්‍රධාන භූමිකාවක් අනුභව චරිතයක් විශේෂයෙන්ම ජාතික හෙළවුරුමේ ජාතික සංවිධායකවරයා ලෙස කටයුතු කරා. ඒ වගේම විශේෂයෙන්ම 2000න් පස්සේ වෙන අපි දන්න ඉතිහාසය තුළ විශේෂයෙන්ම අපේ ත්‍රිවිධ ත්‍රස්තවාදයේ පරාජය කිරීමේ සටනේදී මාවිලාරු අරගලයේදී ඉදිරියෙන්ම කටයුතු කරපු චරිතයක්. ඒ නිසා මේ සම්බන්ධව එතුමාට තිබෙන දැනුම මේ දේශපාලන ශාස්ත්‍රයේ තියෙන අත්දැකීම් සමග අපි සම්බන්ධ කරගන්න බැලුවා මේ වැඩසටහනට. එතුමාට ඒ ආරාධනාවකින් අපේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඉතින් ඔබට ෆේස් ටු ෆේස් අපේ පේජ් එකට ලයික් එකක් දාලා එහෙම නැත්නම් අපේ ඒ YouTube එක හරහා මේ වැඩසටහන නරඹන්නට පුළුවන්. ඒ වගේම FB live එකක් අපි මේ වෙලාවේ යනවා අන්තර්ජාලය හරහා මේ මුළු පොතේ. ඉතින් ඔබට මේ හරහා අපිට අපිව නරඹන්නත් ඒ වගේම මේ Zoom link එකෙන් අවශ්‍ය නම් ඔබට සම්බන්ධ වෙන්නත් පුළුවන්. අපි වැඩසටහන ආරම්භ කරමින් මම එතුමාට ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට අපේ කණ්ඩායම වෙනුවෙන්. ඒ වගේම එතුමාට ආරාධනා කරනවා මූලිකව ප්‍රවේශයක් ගන්න කියලා මේ මාතෘකාවට දේශපාලන අර්බුදය පෙරටේ පවතින දේශපාලන අර්බුදය විසඳෙයිද කියන අද දිනේ මේ ෆේස් ටු ෆේස් මාතෘකාවට. ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා ෆේස් ටු ෆේස් වැඩසටහනට මට නැවත වතාවක් ආරාධනා කිරීම සම්බන්ධයෙන් වෛද්‍ය ප්‍රියංකර මෙතුමාට. විශේෂයෙන්ම මේ මොහොතේ අපි රටක් විදියට මුහුණ දෙන මේ අර්බුදය සමහරු අර්ථකථනය කරන්න උත්සාහ කරනවා මේ වසර 74ක ප්‍රතිඵලයක් විදියට. ඒ වගේම තව පිරිසක් කියන්න උත්සාහ කරනවා මේක මේ 1977න් පස්සේ අපි අනුගමනය කරපු දේශපාලන ආර්ථික ප්‍රතිපත්තිවල තරකානුකූල අවසානයේ විදියට තමයි මෙතෙන්ට මේ රටපත් වුණේ කියලා. කෙසේ නමුත් අපි සියලු දෙනාම දන්න කාරණයක් තමයි මීට වසර 2කට කලින් මේ රටේ ජනතාව තුන් වේල කාලා මැදි ආදායම් රටක් විදියට අපේ එදිනෙදා ජන ජීවිතය අපි පවත්වාගෙන ගියා. ඒ වගේම විශේෂයෙන්ම මේ කලාපේ සංවර්ධනය පැත්තෙන් කිසියම් ආකාරයකට දියුණුවක් අත්පත් කරගත්ත සහ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්ත රටක් විදියට තමයි පැවතුනේ. ඒ කියන්නේ අපේ තිබිච්ච සියලුම ආකාරයේ සමාජ ආර්ථික දර්ශකයන් තුලින් අපි යම්කිසි ඉදිරියක් ප්‍රගමනයක් පෙන්වපු රටක්. නමුත් මේ අවුරුදු 2ක් වගේ කාලය ඇතුළත තමයි මේ සම්පූර්ණයෙන්ම බිඳවැටීම. ඒ කියන්නේ අපේ ආර්ථික දේහේ, සමාජ දේහේ, ඒ වගේම අපේ පරිපාලන දේහේ සහ විශේෂයෙන්ම ගත්තම රටේ අද ඇති වෙලා තියෙන මේ දේශපාලන දේහේ බිඳවැටීම නිර්මාණය වුණේ.
ඉතින් ඒකට ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වුණේ වත්මන් ගෝඨාභය පාලනය. ඉතින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ පාලනය තුල අපි පැහැදිලිව දැක්ක දෙයක් තමයි ඔහුට මේ රාජ්‍ය පාලනයේ සහ ආණ්ඩුකරණයේදී ඔහු පෙන්නන අසමත්භාවය. ඉතින් ඒකට කිසියම් විදියකට හේතුපාදක වෙලා තියෙනවා. ඔහුට තියෙන මේ දේශපාලනමය වශයෙන් තියෙන පළපුරුද්දක් නොමැතිකම සහ අනිත් පැත්තෙන් අත්දැකීම් නොමැතිකම සහ විශේෂයෙන්ම ඔහුට තේරෙන්නේ නැහැ කොහොමද මේ දේශපාලන ආර්ථිකය කළමනාකරණය කරගන්නේ කියලා. ඉතින් මේ සියල්ලේ ප්‍රතිඵලයක් විදියට තමයි අද අපි මේ මුහුණ දෙන ඛේදජනක අවාසනාවන්ත ඉරණමට රටක් විදියට අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒක නිසා පැහැදිලිව අපි කියන්න ඕන මේක අවුරුදු 74ක මේ නිදහසින් පස්සේ රට පාලනය කරපු සියලුම ආණ්ඩු අනුගමනය කරපු ප්‍රතිපත්තිවල තීන්දුව తీරනවල ප්‍රතිඵලයක් විදියට මේක ඇති වුණා කියලා සමහර විග්‍රහ කරන්න යනවා. ඒක වැරදි. මොකද අපි මැදි ආදායම් ලබන රටක් විදියටයි ලෝකේ හඳුනාගෙන තිබුණේ සමාජ ආර්ථික දර්ශකයන් තුළ සහ මූල්‍ය සංවිධාන සහ ජාත්‍යන්තර සංවිධාන විසින් අපේ රට හඳුනාගෙන තිබුණේ. ඉතින් එවැනි රටක් කොහොමද වසර දෙකක් වගේ කාලයක් ඇතුළත මේ විදිහේ කඩාවැටීමක් ඇති වුණේ, බංකොලොත්භාවයටපත් වුණේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම කියන්න කැමති මේකේ සම්පූර්ණයෙන්ම වග උත්තරකරුවා එහෙම නැත්නම් මේ පරිපාලනයේ තියෙන අසමත්භාවයේ ප්‍රධාන වග උත්තරකරුවා බවට පත් වෙන්නේ වත්මන් ජනාධිපතිවරයා ඇතුළු අපි හඳුන්වා දෙන දැන් අපිට ඒ ආණ්ඩුව මොකද්ද කියන එක පැහැදිලි කරන්න බැරි වෙයි. නමුත් ඒ ජනවරම ලබාගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ උන්ගේ පාලන ව්‍යුහය පාලන තන්ත්‍රය සම්පූර්ණයෙන්ම මේ තත්ත්වයට වගකිය යුතුයි කියන එකයි මගේ අදහස. දැන් අපි බලමු රටක් විදියට මේ තත්ත්වයට අපිපත් උනේ ඇයි කියන එක. එතෙන්දී ප්‍රධාන වශයෙන්ම මම විග්‍රහ කරනවා 2015 අපේ දේශපාලන ක්‍රමේ කිසියම් විදියකට තිබුණේ විධිමත්භාවය සහ දේශපාලන පක්ෂ වලින් රටේ නායකයා තේරීමේ ක්‍රමවේදයේ යම්කිසි විකෘතියක් සිද්ධ වුණා. එතකොට මේ විකෘති තත්ත්වය ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් දෙක, දේශපාලන පක්ෂ දෙක රටේ නායකත්වයේ බාර ගැනීමට නුසුදුසුය කියන සමාජ මතයක් ගොඩ නැගීමේ ප්‍රතිඵලයක් විදියට. සහ සමහර විට අපි මේ සමාජය තුළින් නිර්දේශපාලනික අදහසක් ඉදිරියට එන්න පටන් ගත්තා. ඒක අපේ සිවිල් සමාජය තුළින් පුරවැසි සමාජය තුළින් මේ දේශපාලන පක්ෂවලට රටක් කරන්න තරම් හැකියාවක් නැහැ, කුසලතාවයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය කරන ධාරිතාව දේශපාලන පක්ෂවල නායකත්වයේ හොබවන අයට නැති නිසා අපි පිටින් කෙනෙක් ආනයනය කරන්න ඕනේ කියන අදහස සමාජගත කරා විශේෂයෙන්ම අපේ සිවිල් සමාජය සහ මේ පුරවැසි සමාජය. ඉතින් මේ කණ්ඩායම් ගෙනාපු ඒ තර්කනේ සහ ඒ ප්‍රවාදයේ ප්‍රතිඵලයක් විදිහට තමයි 2015 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක. එතකොට මේකෙදි තව කාරණයක් අපි පැහැදිලි කරන්න ඕන. අපේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක නොවීමක්, ඊළඟට සිටින දෙවනි පෙළ නායකින්ට අවස්ථාව ලබා නොදීමක්, පෞරවාදයට ඒ පක්ෂ නතු වීමක් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහෙම නැත්නම් එක්සත් ජනතා නිදහස් සන්ධානය සම්පූර්ණයෙන්ම ඒ වෙනකොට අත්පත් කරගෙන හිටියා මේ රාජපක්ෂවරු. එතකොට මේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ගේ ග්‍රහණයට, ඔවුන්ගේ ආධිපත්‍යයට එක්සත් ජනතා නිදහස් සන්ධානය නතු වෙලා තිබුණා. ඒක නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානය තුල ස්වාභාවිකව ගොඩනැගිලා ආපු ඒ පක්ෂයේ තුලින්ම ක්‍රියාකාරීව පල්ලෙහා ඉඳලා උඩට
ගොඩනැගිලා ආපු ඊළඟ නායකත්වයට පක්ෂය ඇතුලේ අපේක්ෂකත්වයේ නායකත්වයේ හිමි වුන්නේ නැහැ. ඒක නිසා ඔවුන් විශාල වශයෙන් කිසියම් විදියකට ගත්තම මේ නොසන්සුන් තාත්වයක හිටියා Tamanට මේ අවස්ථාව නොලැබී යාම පිළිබඳ. ඒ වගේම ඔවුන් යම්කිසි වේදනාවකින් හිටියා. මේ පක්ෂයේ අභ්‍යන්තරය තුල මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක නොවීමත් ඒ හැකියාව කුසලතාවය තියෙන නායකින්ට අවස්ථාවක් නොලැබීම. ඉතින් ඒක අපිට පේුණා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තුල තිබුණා මේ වේදනාව. ඒ අසහනය අපි දැක්කා එක පැත්තකින්. ඊළඟට එක්සත් ජාතික පක්ෂය ඇතුලේ නායකත්වයේ හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඊළඟට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා විදිහට කටයුතු කරපු කරු ජයසූරිය මැතිතුමාට අවස්ථාව ලබා දෙන්න කැමති වුණේ. එතකොට එතුමත් සෑහෙන ප්‍රමාණයකට ජනතාව අතර ප්‍රතික්ෂේප වෙලා තිබුණා. ඔහුගේ දේශපාලන භාවිතාව සහ ඔහු අනුගමනය කරපු තීන්දුව తీරන ප්‍රතිපත්තිත් නිසා මේ දෙදෙනාටම මේ පක්ෂ වලින් අවස්ථාවක් ලැබුණේ නැහැ. කරු ජයසූරිය මැතිතුමාට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අවස්ථාවක් ලැබුණෙත් නැහැ. එතකොට මේ දෙකේම අවස්ථාව නොලැබීම නිසා අපිට පේනවා මේ පක්ෂවලට පිටින් හැදෙන සිවිල් ව්‍යාපාර, සිවිල් සංවිධාන විසින් ඊළඟට නිර්මාණය කරනවා මේ පක්ෂ ඇතුළෙන්ම ඉන්න නායකයෝ එළියට අරගෙන ඒ අය ජනාධිපතිවරණ වලට ඉදිරිපත් කරලා රටේ අනාගත නායකත්වය ගොඩනගන. ඉතින් මෙන්න මේ තත්ත්වයෙන් තමයි රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම අසමත්ය කියන තර්කයක් ගොඩනැගිමින් එයින් පිට තමයි අපි අපේක්ෂකයන් නිර්මාණය කරන්න ඕන කියන මතය විශේෂයෙන්ම මේ රටේ දේශපාලන විචාරකීන් ස්වාධීන බුද්ධිමතුන් කියා ගන්න අය විවිධ විද්වතුන් මේ අදහස සමාජගත කරා. ඉතින් ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය හරහා අපේ මාදුලාවේ සෝබිත හාමුදුරුවෝ මූලිකත්වයෙන් ගොඩනැගිච්ච ව්‍යාපාරය හරහා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති අපේක්ෂකත්වයට ගෙන්නේ. අත් වශයෙන්ම සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ තුල කිසියම් විදියකට අවස්ථාව නිර්මාණය වෙන්න තිබුණේ කරු ජයසූරිය මැතිතුමාට. නමුත් කරු ජයසූරිය මැතිතුමාට සාධාරණ සමාජයක් ව්‍යාපාරය ඇතුලේ අවස්ථාව ලබා ගන්න ඉඩ දුන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ඉතින් මම හිතන්නේ මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් කිසිසේත් අවස්ථාව ලබා දෙන්නේ නැහැ. මේක දැනගෙන හිටියනම් මේක ඊටාම සියුම්ම සහ සංවිධානාත්මකව ඊටාම රහස්‍යමය ස්වරූපයකින් මේ මෙහෙයුම ක්‍රියාත්මක වීම නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ නායකත්වය මේ අපේක්ෂකත්වය ලබාගෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාව පරාජයටපත් කරලා මේ ජයග්‍රහණය හිමි කරගන්න පුළුවන්. එතකොට මෙන්න මෙතනින් තමයි ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකකින් එළියේ අපේක්ෂකෙක් නිර්මාණය කරයිම සිද්ධ වුණා. එතකොට එතනින් තමයි මේ පූර්වාදර්ශය ලැබුණේ. මේ පූර්වාදර්ශය ලැබුණේ. ඉතින් දැන් 94 ඇත්ත වශයෙන්ම සිද්ධ වුණේ වෙනස් දෙයක්. ඒවකට වික්ටර් අයිවන් මැතිතුමා ඇතුළු පිරිස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හරහා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළට ගෙනාව චන්ද්‍රිකා කුමාරතුංග මැතිතුමා. රටේ ප්‍රධාන දේශපාලන පක්ෂය ඇතුළට ගෙනල්ලයි ඒක ඇතුළෙන් තමයි අනුමැතිය ලබාගෙන එකඟතාවය ලබාගෙන ඔහු ඇය ජනාධිපති අපේක්ෂකත්වයට යෝජනා කරේ. හැබැයි මේකේ උනේ ඒකේ අනිත් පැත්ත. ප්‍රධාන පක්ෂයෙන් එළියට අරගෙන අපේක්ෂකයා ජනාධිපති අපේක්ෂකයා විදියට නම් කරනු ලැබුවා. ඉතින් අත වශයෙන්ම මෙතනින් තමයි මේ විකෘතිය ආරම්භ වෙන්නේ. ඒ කියන්නේ අපේ දේශපාලන ක්‍රමය සකස් වෙලා තියෙන්නේ ඒ කියන්නේ ද්විපක්ෂ ක්‍රමයක් වටා ගොඩනැගිච්ච බහුපක්ෂ දේශපාලන ක්‍රමයක් තමයි අපේ රටේ තියෙන්නේ. මොකද ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකත් එක්ක බොහෝ විට සන්දානගත වීමක් තමයි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනිත් පක්ෂ අත වශයෙන්ම තුන්වෙනි අපේක්ෂකෙක් ඉන්නවා. නමුත් ඒ තුන්වෙනි අපේක්ෂකයා පිළිබඳව මේ රටේ ඡන්දදායකයා හැරී බලනවා බොහෝ විට අපිට දකින්න ලැබෙන්නේ බොහොම අඩුවෙන් තමයි දකින්න පුළුවන්. ඒක ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනා අතර තමයි මේ ජනාධිපතිවරණයේදී රටේ නායකත්වයේ තීරීමේ තරඟයේදී ඡන්දදායකයා කටයුතු කරන්නේ මැදිහත් වෙන්නේ. ඉතින් මෙන්න මේ තත්ත්වයෙන් තමයි අත වශයෙන් මේ විකෘතිය ආරම්භ වෙන්නේ. ඉතින් මේකේ ඊළඟ විකෘතිය තමයි
අපි මේ විකෘතිය යම් කිසි ප්‍රමාණයකට අත්දැක්කා යහපාලන ආණ්ඩුව තුල නැවත වතාවක් ඒ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිත්වය ලබා ගැනීම ඒ වගේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග ඇතිවෙච්ච ප්‍රතිපත්තිමය සහ අනිත් පැත්තෙන් තීන්දුව తీරන ගැනීමේදී ඇතිවෙච්ච නොගැලපීම් ගැටීම් මේ අවසානයේ ඒ ආණ්ඩුව තුලත් මේ විකෘතිමය ස්වරූපය කිසියම් ප්‍රමාණයකට පිළිඹුණා. දැන් මේකෙම තව දිගුවක් තමයි මේක ඉදිරියට යාමක් තමයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පිහිටවලා ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුලෙන් ඇත්ත වශයෙන්ම අපේක්ෂකෙක් තෝරනවා වෙනුවට නැවත වතාවක් ඒ පක්ෂයට පිටින් අපේක්ෂකෙක් ගෙන ආවා වියත්මග සහ එළිය මේ විදිහ සංවිධාන ගොඩනගාගෙන ඒ සංවිධාන හරහා කිසිම විදියක දේශපාලන පළපුරුද්දක් නොතිබුණු දේශපාලන පළපුරුද්දක් නොතිබුණු මිලිටරිමය පැත්තෙන් යම්කිසි ආభాෂයක් තිබිච්ච කර්නල්වරේ වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා විදියට ඔහුව ඔසවා තැබුවා. ඒ සඳහා විශාල මාධ්‍යමය ක්‍රියාත්මක වුණා. ඒ වගේම මේ සිවිල් සමාජය, පුරවැසි සමාජය සහ විශේෂයෙන්ම රට ඇතුලේ අනිකුත් ජාතික ආගමික බලවේග එකතු වෙලා අර පක්ෂය ඇතුලේ ඔහුව ඉදිරියට ගෙනල්ලා ඉදිරිපත් කරනවා වෙනුවට අතවසම එළියෙන් තමයි ඔහුව ඉදිරිපත් කරන්නේ. ඉතින් මෙන්න මෙතනින් තමයි අපි දකින්නේ නැවත වතාවක් 225 දෙනාම එපා මේ දේශපාලන ක්‍රමයේ එපා පක්ෂ එපා පක්ෂ වලින් පිට නිර්පාක්ෂික අපේක්ෂකෙක් අපි ඉදිරිපත් කරමු කියන මතවාදය ඔස්සේ ඉස්සරහට ගිහිල්ලා තමයි අද අපි මේ මුහුණ දෙන ඊටාම දරුණු ඛේදවාචකයකට අපේ රට මුහුණ දීලා තියෙන්නේ. මොකද කිසිදු ආකාරයක දේශපාලන පළපුරුද්දක් නැති අත්දැකීමක් නැති ඒ වගේම පරිපාලනමය හැකියාවක් නැති දේශපාලන ආර්ථිකය කොහොමද හසුරවන්නේ කියන එක පිළිබඳ එහෙම ඒකේ ගැඹුර ඒකේ දිගපළල පරිමාව දන්නේ නැති කෙනෙක් රටේ නායකත්වයට ඇවිල්ලා ජනප්‍රියවාදීව නායකත්වයට ඇවිල්ලා අද මේ රට වසර දෙකක් වගේ කාලයක් ඇතුළත සම්පූර්ණයෙන්ම රට බිම්බත් කරලා තියෙනවා බුම්බත් කරලා තියෙනවා. ඉතින් මේක තමයි මම හිතන්නේ අපේ රටේ මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අසමත්භාවය, දේශපාලන ක්‍රමේ අසමත්භාවය, දේශපාලන පන්තියේ පොලිටිකල් ක්ලාස් එක සහ පොලිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ අසමත්භාවයේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපේ රාජ්‍ය මේ විදිහේ කඩාවැටීමකට ආර්ථිකමය කඩාවැටීමකට ඒ වගේම දේශපාලනමය කඩාවැටීමකට සමාජමය කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේක නැවත නිවැරදි කර ගැනීමක් අවශ්‍යයි. නිවැරදි කර ගැනීමක් අවශ්‍යයි. බොහෝ විට දැන් බොහෝ වෙලාවට අපිට පේනවා ඒ ප්‍රවණතාවය තවත් විශාල වෙලා තියෙනවා. රටේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් ධර්ණු ලෙස විවේචනය කරමින් ඒවා බැහැර කරමින් ඒවට පිටින් නිර්මාණය කරමින් තිබෙන බලවේග සහ අරගල අපිට දැක ගන්න පුළුවන්. මේ පිටුපස තියෙන දෘෂ්ටිවාදයේ තුල තියෙන්නේ දේශපාලන මේ තියෙන සම්මත දේශපාලන පක්ෂ එපා කියන එක. ඉතින් ඒක අත් වශයෙන්ම ඒකට එළියෙන් අපිට පේන්නේ නැහැ. ඒක ඒ අය යම්කිසි විධිමත් වෙනත් සංවිධාන රාමුවක් හදනවායි කියන එක පේන්නත් නැහැ. ඒක පැහැදිලිව කිසියම් විදියට නාස්තිකවාදී ඒ වගේම අරාජිකවාදී වැඩපිළිවෙලක කොටසක් විදියට තමයි ඒක ඉස්සරහට යන්නේ. ඉතින් ඒක රටක ඉදිරි ගමනට ඉතාම හානිකරයි කියලායි අපිට පේන්නේ. මොකද මොනවා වුණත් දේශපාලන පක්ෂයක විධිමත්ව දේශපාලනය හදාරන පිරිස්, දේශපාලනය ඉගෙන ගන්න පිරිස, දේශපාලන වශයෙන් ශික්ෂණය වෙන පිරිස, ඒ වගේම ඔවුන් රටේ ව්‍යවස්ථාව පිළිබඳව පරිපාලනය පිළිබඳව ලබා ගන්න මේ දැනුම අධ්‍යාපනය සහ මහජන සම්බන්ධතාව ඔස්සේ ඔවුන් කොහොමද මහජනයත් එක්ක දේශපාලනයේදී කටයුතු කරන්නේ කියන එක පිළිබඳ තාම ගැඹුරු අවබෝධයක් දැනුමක් ලබා ගන්න පිරිසක්. ඉතින් ඒ පිරිස සහ සම්පූර්ණයෙන්ම මේ අදේශපාලනික එහෙම නැත්නම් අද මේ වචනේ යොදවනවා මේ නිර්පාක්ෂික කියන වගේ වචනයක් භාවිතා කරනවා. ඒ පිරිස
ඇත්ත වශයෙන්ම අපිට පේනවා ඒ අයට එහෙම සංවිධානමය රාමුවක් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ඡා කරලා සංවාද කරලා සාකච්ඡාවෙන් සම්මුතියෙන් මේ ප්‍රශ්න විසඳා ගැනීමේ ක්‍රමවේදයකට වඩා ඉතාමම පුජ්‍යලානුබද්ධව ෆැන්ටසි ලෝකයක කල්පනා කරන පිරිසක් විදිහට තමයි ඒ අය කටයුතු කරමින් තියෙන්නේ. ඉතින් ඒ අයගේ සමහර මනස්කාර අත වශයෙන්ම මේ මහ පොළොවේ යථාර්ථයන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඉතින් ඒ සමහර දේවල් ඊටාම නරෝත්නිකවාදී අදහස් තියෙනවා. ඒ වගේම යුටෝපියානු අදහස් තියෙනවා. ඉතින් ඒවා මේ පවතින මහ පොළොවේ යථාර්ථයන් බවට පත් කරන්න සමහර දේවල් අපහසු අත වශයෙන්. ඉතින් ඒක නිසා මෙන්න මේක අපි හඳුනාගත යුතුයි මේ ප්‍රවණතාවය මොකද කියලා. ඒ ප්‍රවණතාවය දේශපාලනික වශයෙන් ගත්තම ලංකාවේ දේශපාලන ක්‍රමයට හානි කරයි කියන එකයි මගේ මූලිකම තර්කය. ඊළඟට ඇත්ත වශයෙන්ම මම කැමති ඔබතුමාට පොඩි බාධා කිරීමක් කරන්න ඊළඟ අදහස් දැක්වීමට යන කලින් මෙන්න මේ විදිහට දැන් අපි බෙදා ගමු මෙහෙම දැන් හරි අපේ ආර්ථික අර්බුදයක් තිබෙනවා. ආර්ථික අර්බුදය දැන් සමාජ දේශපාලන අර්බුදයක් බවට පත් වෙමින් පවතිනවා. එතකොට දැන් අපි ක්‍රමයෙන් මේ අගාධයකට යන ගතිය තමයි අපිට තේරෙන්නේ. දැන් ආර්ථික විද්‍යාඥයින් පැහැදිලි කරන ලෝක වශයෙන් ලෝකාර්ථික විද්‍යාඥයින් ලෝකේ ප්‍රධාන මාධ්‍යවල පවා දැන් ලංකාව අවුලකට යනවා දැන්. එතකොට අපි දන්නවා මේ විදිහට අර්බුදයට පත් වෙච්ච රටවල් වල තත්ත්වය මොකක්ද කියලා. දැන් වර්තමානයේ මේ වන විට වෙනසියුලාව, ලෙබනනය සහ සිම්බාබ්වේ ඉන්නේ අර අපි කියනවා හයිපර් ඉන්ෆ්ලේෂන් එකට ගිහිල්ලා, ස්ටැග්ෆ්ලේෂන් එකට ගිහිල්ලා සම්පූර්ණයෙන්ම ආර්ථික වශයෙන් තමන් නරක තැන. ඒ විදිහටම ඒ රටවල් වලත් දේශපාලන අර්බුද ඇති වෙලා තිබුණා. BCS තුනා ඒ කියන්නේ විවිධ ආණ්ඩු වෙනවා, පුද්ගලයෝ වෙනවා, ආණ්ඩු බිඳ වැටෙනවා, ස්ථාවරභාවයක් නැහැ මේ විදිහට. දැන් ඔබතුමාගේ විග්‍රහය ඔබතුමා පටන් ගත්තේ 2015 වෙනි මෑත ඉතිහාසයේ. එතකොට ඒක සාමාන්‍යයෙන් අපිට මේ වෙලාවේ වැඩි අහන්න ලැබෙන විග්‍රහයක් නෙවෙයි. ඔබතුමා දැන් පැහැදිලි කරන්න හදන දේ නිශාන්ත වංශසිංහ මහත්මයා දැන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව බලයට ගේන්න සම්බන්ධ වුණු දෘෂ්ටිවාදය අපේ රටේ තමයි විශේෂම තරුණයන් තුළ තිබුණු ඒ ලංකාව ඉතාමත්ම නරක තැනක තියෙන දේශපාලන ආර්ථික සමාජීය වශයෙන් ඒකට හේතුව මේ රටේ පක්ෂග්‍රාහී දේශපාලනය පක්ෂ විදිහට දේශපාලනය කිරීම නිසා ඒ පක්ෂවල කර්ණාඩි තුලින් ලෝකය දැකීම නිසා මේ රටේ දියුණුවට බාධකයක් එක වෙලා තියෙනවා. ඒ නිසා 225ට පිටින් ඒ කියන්නේ දේශපාලනිකව නොවන කෙනෙක් දේශපාලඥයෙක් නොවන කෙනෙක් ගෙනාවොත් මේ සිස්ටම් එක චේන්ජ් කරගන්න පුළුවන් කියන මතයත් එක තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ආවේ. නමුත් අපිට ප්‍රායෝගිකව දැන් මුක් වෙලා තියෙනවා මාස 20 ගාණක් තුල එතුමා පවා එතුමාගේ සමහර තීරණ පිටුපසට ගනිමින් දැන් සමහරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව දුෂ්ටයෙක් කියන එක. දැන් විරුද්ධ පාක්ෂිකයන් ඔහුව ලේබල් කරන විදිහ තියෙනවානේ. විරුද්ධ පාක්ෂිකයන් මේ දේශපාලන වේදිකාවල දුෂ්ටයෙකුට වඩා මට ඔහුව පේන අසමත් පුද්ගලෙක් විදිහට මට පේන්නේ. කියන්නේ වැඩේ බෑ. කියන්නේ අර අත්දැකීම දේශපාලන භූමියේ වැඩ කරලා නැතිකම ඒකත් එක්ක ඔහුම පිළිගන්නවා ඔහුගේ සමහර ක්‍රියාමාර්ග වැරදුණු බව. හැබැයි ඒ වැරදීම් ඉතාමත් මාරාන්තික වැරදි. දැන් ඔහුගේ කාබනික වගාවට ඔහු ගියේ ඇත්තටම ඒ සම්බන්ධ ශාස්ත්‍රයේ දැනුමක් විශේෂණ දැනුමක් තිබුණු බහුතරයකින් අහලා නෙවෙයි කීප දෙනෙක්ගේ අයිඩියොලොජි උඩ. අන්තිමට ඔහු කිව්වා ඒක ලොකු වැරද්දක් කියලා. නමුත් ඒ මාරාන්තික මිනිස්සු මරණ ධර්මයේ ලොකු වැරද්දක් අපිට ඒක ඉදිරියේදී බලන්න පුළුවන්. ඊළඟට IMF එකට අවශ්‍ය මොහොතේ නොයාම සහ අපේ මේ ණය ප්‍රතියෝගත කිරීම මාධ්‍යයේදී දැක්වූ අසමත්කම විශේෂයෙන්ම මූල්‍ය මණ්ඩලයට එළියෙන් එන ජනාධිපතිවරයා විදියට ඔහුගේ ලේකම්වරුන්වා කරන දේවල් පිළිබඳව මම හිතන්නේ ඔහුට දැනුමක් තිබුණේ නැහැ කියලා මම හිතන දේ. මට ඔහුව පේන්නේ වැඩේ බැරි වුණා. නිකන් වැඩේ බැරි කම. එතකොට දැන් අර කියපු දෘෂ්ටිවාදය මොකද්ද 225ට එළියේ අදේශපාලනික පුද්ගලයෙකුට මේකට ගොඩ දාන්න පුළුවන් සිස්ටම් එක හදන්න පුළුවන් කියන මතවාදය බැලු බැලමට ඇත්තටම දැන් ෆේල් වෙනවා. ඒ කියන්නේ මේ වැඩේ උනේ නැහැ. නමුත් තාමත් මේ මතවාදය සමාජය තුළ තිබෙනවා. අන්න එක ගැටලුව. දැන් සමාජය තුළ අද පාක්ෂික අරගලය තුළ මේ කියන අරගලය තුළ එළියේ සමාජ මාධ්‍යවලත් අපිට දකින්නට ලැබෙන දේශපාලඥයින්ට අතුහැරේ බන්නේ. අලුත් කෙනෙක් ඕන දේශපාලඥයෙක් නොවන කෙනෙක් ඕන මේක හදන්න කියන මතය තාම මිය ගියේ නැහැ. ඇයි ඒ? ඔබතුමාගේ විග්‍රහය මොකද? ඇයි ඒක මිය ගියේ නැත්තේ? ඇයි මේක මිනිස්සුන්ට තාම තේරුනේ නැත්තේ? මේක දේශපාලනික මේ වශයෙන් විසඳන්න ඕන ප්‍රශ්නයක්. අදේශපාලනික විසඳන්න බෑ කියන එක ඇයි තාම සමාජයට තේරුම් නැත්තේ? මෙච්චර මේක අස්පනා අපිට දැකලා.
ඒකට මට කෙටි විගතුරක් දෙන්න ඔබතුමා. ඔව් මං හිතන්නේ ඒක හරි වැදගත් ප්‍රශ්නයක්. මොකද තාමත් ඒ ප්‍රවාදය අපේ සමාජය තුළ තවමත් ඉදිරියට යනවා සහ ඒක තව තවත් තීව්‍ර කරන බවක් පේනවා. ඒ කියන්නේ මේ පාර්ලිමේන්තුවත් එපා මේ දේශපාලන පක්ෂත් එපා අපි වෙන තැනකින් මේ නායකයෝ ගොඩනගමු කියන අදහස. ඉතින් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් ඇතුලේ ඒ ව්‍යවස්ථානුකූල රාමුවක් ඇතුලේ රටක් පවත්වාගෙන යාමේදී අපි කතා කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට අනිවාර්යයෙන්ම ඉස්සරහට යන්න නම් ප්‍රතිවර්ණ ක්‍රමය ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය ඇතුලේ ඉස්සරහට යන්න නම් ඉතින් ඒක ඇතුලේ පක්ෂ තියෙන්න ඕන. ඉතින් මේ පක්ෂ නැතුව අපිට මහජන නියෝජිතයන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරලා යවන්න බෑ. ඉතින් මේක අපි සම්පූර්ණයෙන්ම නිෂේධනය කරන්න හදනවා නම් ඒ කියන්නේ පක්ෂ එපා කියන තැනකට මේ රට ගෙනියන්න හදනවා. ඒක පිටුපස්සේ තියෙන දෘෂ්ටිවාදයේ තුල තියෙන කිසියම් විදියකට අරාජික වාදයකට රට ගෙන යාමේ වෑයමක් සහ අදහසක් කියන එකයි මම හැම විටම කියන්නේ. ඒකට ඉඩ දිය යුතු නැහැ. ඒකයි මම මුලෙත් අදහස් දැක්වීමේදී කිව්වේ ලංකාවේ පොලිටිකල් ක්ලාස් එකට වගකීමක් තියෙනවා හැම විටම තමන්ගේ මේ දේශපාලනමය වගකීම කාර්යභාරය වගවීම නිසි පරිදි ඉෂ්ට කරන්න. ඉතින් ඒකෙදි හැම විටම අපි කියන්නේ මේ සමාජයේ ඇතුලේ විරෝධාකල්ප තියෙනවා විකල්ප කණ්ඩායම් ඉන්නවා සමහර නාස්තිකවාදී අරාජිකවාදී කණ්ඩායම් කල්පනා කරන ස්වරූපයන් තියෙනවා. හැබැයි ඒ අය උනත් කිසියම් ප්‍රමාණයකට අපි ව්‍යවස්ථානුකූල රාමුවක් ඇතුළට ගන්න මේ පොලිටිකල් ක්ලාස් එක සමත් වෙන්න. ඒක නිසා දේශපාලන පන්ති අතින් මේ වෙන පිරිසක් අතට මේක මේ දමන් කරලා තියෙනවා. හරි අපෙන් මේක උදුරගෙන තියෙන වගේ එකක්. ඉතින් ඒ දෘෂ්ටිවාදයට බියවීමක් තියෙනවා. මේ දෘෂ්ටිවාදයට බිය වෙලා තියෙනවා. හරි. ඉතින් ඒකට බිය වී යුතු නැහැ. ඉතින් මේ දේශපාලඥයෝ මෝඩයෝ නූගත්තු මේකට කිසිම වැඩක් කරන්න බෑ. නමුත් ඇත්ත ඒක නෙමෙයි. අපි දන්නවා මේ රටේ මහජනයාත් එක්ක මේ රටේ මහජන නියෝජිතයින් මහජන සම්බන්ධතාවයන් පවත්වාගෙන යන ස්වරූපය උඩ ඉඳලා පල්ලෙහාට අපි ඒක දන්නවා. හැම කටයුත්තකදී මේ තමන්ගේ උපතේ ඉඳලා මරණය දක්වා සෑම කටයුත්තකදීම මේ දේශපාලනඥයා කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. හරි. ඒ වගේම රටේ පරිපාලන තන්ත්‍රය කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඒක අපි දන්නවා. ඉතින් එතෙන්දී මහජනයාත් මේ පරිපාලන තන්ත්‍රයත් අතර යම් මැදහත්කරුවෙක් විදියට හැම විටම කටයුතු කරන්නේ දේශපාලඥයා. ඉතින් ඒක නිසා දේශපාලඥයා සම්පූර්ණයෙන්ම අද නිග්‍රහයට ලක් කරලා මේ අන්තිම මේ භයානක සහ මේ සම්පූර්ණයෙන්ම අතුගා දැමිය යුතු පිරිසක් විදියට මේ ගොඩනගන මතය මම කියන්නේ අපේ දේශපාලන ක්‍රමයට විතරක් නෙවෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි කරයි කියන එකයි මගේ අදහස. ඒක නිසා මේ අදහසට ප්‍රතිවිරුද්ධව අතවසෙන්ම අරගල කරන්න ප්‍රතිවිරුද්ධව අරගල කරන්න දෘෂ්ටිවාදී මේ වශයෙන් මතවාදී මේ වශයෙන් හැප්පෙන්න ඕන. හරි. ඒක තමයි ලංකාවේ පොලිටිකල් ක්ලාස් එකේ වගකීම. පොලිටිකල් ඉන්ඩස්ට්‍රි එක ආරක්ෂා කරගන්න නම්. හරි. එතකොට ඒ පොලිටිකල් ඉන්ඩස්ට්‍රි එක තියෙන්නේ දේශපාලන පක්ෂත් එක්ක. දේශපාලන සංවිධානත් එක්ක. ඒ සංවිධාන විනය, සංවිධාන ශික්ෂණය, ඒක ඇතුලේ ලබා ගන්න විශාල දැනුම් සම්භාරය, හරි මහජන සම්බන්ධතා කොහොමද පවත්වාගන්නේ මිනිසුන්ට ඇහුම්කන් දෙන්නේ කොහොමද මිනිසුන්ගේ අදහස් අපේක්ෂාවන් නියෝජනය කරන්නේ කොහොමද ඒ සියල්ල අවසාන වශයෙන් ජනතාව අතරට ගිහිලා ජනතාවගෙන් ඡන්දය ලබාගෙන පාර්ලිමේන්තුව වෙන්න පුළුවන් පළාත් සභාව වෙන්න පුළුවන් ඊළඟට ප්‍රාදේශීය සභාව වෙන්න පුළුවන් නගර සභාව වෙන්න පුළුවන් මේ කියන ප්‍රජාතන්ත්‍රවාදී ආයතන නියෝජනය කරන්න යන්නේ යම් කිසි මහජනයාත් එක්ක උන්ට තියෙන ගිවිසුමක් අනුව බැඳීමක් අනුව. ඉතින් ඒක නිසා මේක සම්පූර්ණයෙන්ම බැහැර කරලා දේශපාලන ක්‍රමය අපි විනාශ කරගත්තොත් ඒක සමස්ත රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේම බිඳවැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා විවස්ථානුකූල රාමුවකට හැම විටම අනුගත කරගන්න, අනුකූල කරගන්න, කටයුතු කරගන්න ඕන රටේ ජනතාව. ඉතින් ඒකෙන් එළියේ යම් පිරිසක් ඉන්න බව ඇත්ත. ඒකෙන් හැම විටම විරෝධාකල්ප තියෙන වෙනත් විකල්ප මත අදහස් තියෙන කණ්ඩායම් ඉන්න පුළුවන් වෙන සමාජ ක්‍රමයන් යෝජනා කරන. ඉතින් ඒ අයට ඒ අවස්ථාව තියෙන්න ඕන. හැබැයි මම කියන්නේ ඒ අය ඊටාම කුඩා කණ්ඩායමක්. ඒ කුඩා කණ්ඩායමට මේ සමස්ත දේශපාලන ක්‍රමය යාන්ත්‍රණය යටත් කරගන්න, ඒකේ හිරකාරයෙක් කරගන්න
ඉඩ දිය යුතු නැහැ. ඒක නිසා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට සම්ප්‍රදායික කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් සම්ප්‍රදායික වුණත් මේ දේශපාලන පක්ෂ වෙනස් වෙමින් නවීකරණය වෙමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. නවීකරණය වෙමින් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. තවමත් අපි කල්පනා කරනවා සමහර මේ ඔය අසංවිධානාත්මකව අදහස් පළ කරන වියුක්තව යම් යම් කතා පවත්වන පිරිස් සහ මේ දේශපාලනයේ නිරත වෙලා ඉන්න යම් ශික්ෂණයක් තියෙන කෙනෙක් සමග සාකච්ඡා කිරීමේදී අපිට පේනවා ඔවුන් සහ මේ දේශපාලන පන්ති අතර තියෙන වෙනස පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඉතින් අන්න ඒක තමයි මේකෙදි වැදගත්ම කාරණේ විදියට මම දකින්නේ. ඒක නිසා ඒ කණ්ඩායම හැම විටම ලංකාවේ දේශපාලනය ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන්න ඕනේ. හැබැයි ඔබ එක කාරණයක් කිව්වා. ලංකාවේ දේශපාලනයේ ඊටාම තියුණුම ආකාරයේ සමාජීය බෙදීම ඇති කරේ මේ මෑතකදී නිර්මාණය කරපු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. හරි? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. අනිත් පක්ෂ දැන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්ප්‍රදායික පක්ෂ දෙකක් ඇත්ත. මේ පක්ෂ දෙක හැම විටම ජයගත් අවස්ථාවලදී තමන්ගේ ප්‍රතිවිරුද්ධ මේ පක්ෂයට පහර දීලා තියෙනවා, හිරිහැර කරලා තියෙනවා, ප්‍රචණ්ඩ ක්‍රියාවලට පවා ගිහිල්ලා තියෙනවා. හරි? නමුත් ඊට වඩා භයානක විදිහේ බෙදීමක් නිර්මාණය කරපු පක්ෂයක් තමයි ශ්‍රී ලංකාව තුල මෑත කාලේ මේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. ඒකට හේතු වුණේ ඒකට ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියන එක සමාජ බලවේගයක්. අපි සම්මත පිළිගත්ත කිසියම් වටිනාකම් පද්ධතියක් පිළිගත්ත රාමුවක ආපු සමාජ බලවේගයකට වඩා කිසියම් ආකාරයකට මේ සමාජීය වටිනාකම් පිළිගන්නේ නැති සහ මේ විශේෂයෙන්ම ඔය අපි හඳුනා දෙනවා සමාජ බලවේග 1956 ජයග්‍රහණයේ තුල හිටපු සංඝ වේදගුරු ගොවිකම්කරු කියන ඒ පංචමහා බලවේගය. ඒ බලවේග තුල තිබුණු ගුණාත්මක භාවය, ඒ ක්වොලිටි එක අපිට පේන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරපු බලවේග තුල. ඒක ඇතුලේ හිටියේ ගල් වැලි පස් ජාවාරංකාර බලවේගයක්. හරි? ඉතින් ඔවුන් විසින් සම්පූර්ණ අපේ තිබිච්ච සම්ප්‍රදායික සමාජ බලවේග, සංස්කෘතික බලවේග, ජාතික බලවේග පවා සම්පූර්ණයෙන්ම පාදඩකරණයට ලක් කරා. පාදඩක සහ සමාජීයටම තියුණු බෙදීමක් ඇති කරා. තියුණු බෙදීමක් ඇති කරා. ඉතින් ඒ බෙදීම අපි දැක්කා. ඒ කියන්නේ මේ පොහොට්ටුව කියන පක්ෂයත් එක්ක කිසියම් විදියකට සම්බන්ධ වීම තුල රාජ්‍ය ඇතුලේ විශාල ප්‍රතිලාභ ලබා ගැනීම, අයිතු විදියට ප්‍රතිලාභ ලබා ගැනීම හැකියාවක් තියෙන පක්ෂයක්. ඒ කියන්නේ ධනෙ රැස් කරන්න පුළුවන්. ඒ වගේම කිසියම් විදියකට අපිට මේ ධනවත් වෙන්න පුළුවන්. ඊටාම කෙටි කාලයකින් ධනවත් වෙන්න පුළුවන් පක්ෂයක් විදියට තමයි මේ පොහොට්ටුව පක්ෂ නිර්මාණය. ඒක නිසා මම මේ පක්ෂය සම්ප්‍රදායික ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, එක්සත් ජාතික පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණ සහ අනිකුත් ඔය තියෙන ක්‍රියාත්මකව පවතින පක්ෂවලට වඩා හත්පසින් වෙනස්, ඊටාම ලුම්පන් කිසිදු ආකාරයක සමාජීය වටිනාකම් පිළිගන්නේ නැති තාම ඒ කියන්නේ භයානක ප්‍රවණතාවයක් නියෝජනය කරපු දේශපාලන පක්ෂයක්. ඉතින් ඒක තමයි මං හිතන්නේ මේ தත්ත්වය පෞගිය අපි ඔය මේ 9 වෙනිදා ඇතිවෙච්ච ප්‍රතිඵලයටත් හේතුව දේශපාලනයේ අපි රැකගත යුතු අවම සදාචාරය සහ වටිනාකම් ආරක්ෂා කරගන්න මේ පොහොට්ටුව පක්ෂයට පුළුවන්කම ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසාම තමයි මේ මදාවි භාවය හැම විටම මේ පක්ෂය තුල නිරූපණය වුණා. ගමේදී ඒක දැක ගන්න පුළුවන්කම ලැබුණා. පාර්ලිමේන්තුව තුල දැක ගන්න පුළුවන්කම ලැබුණා. රූපවාහිනී වාද විවාද තුල මේ මදාවි භාවය නිරූපණය වුණා. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අපේ ලංකාවේ දේශපාලනේ පහුගිය කාලේ ඇතිවෙච්ච කඩාවැටීමට ප්‍රධාන වශයෙන්ම හේතුපාදක වුණා මේ පොහොට්ටුව පක්ෂය. ඉතින් මම කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ පොහොට්ටුව පක්ෂය සම්පූර්ණයෙන්ම දේශපාලනික වශයෙන් අතුගා දැමිය යුතුයි කියන තැනක නෙවෙයි. හැබැයි ඒ පක්ෂය අනිවාර්යයෙන්ම පුනරුත්ථාපනය කළ යුතුයි. එතකොට මැතිතුමනි දැන් අපි ඒ අනුමාත්‍රකාවෙන් එන තැන තමයි දැන්
අදේශපාලනික එහෙම නැත්නම් මේ ලංකාවේ පක්ෂ දූරාවලියට පිටින් පුද්ගලයෙක් ගෙනල්ලා රටගොඩ දාන්න පුළුවන් කියන ෆැන්ටසි එක දැන් මහ පොළවේ පැහැදිලිවම දරුණු විදියට ෆේල් වෙලා තියෙනවා මාරාන්තික විදියට. නමුත් තවමත් ඒකේ බිජුවට ඒ කියන්නේ ඒ බඳු අදහසක් සමාජය තුළ තිබෙනවා. ඔබතුමා මේ මතය හෙලා දකින්න. ඒ මතය තුලින් මේ රට ඉස්සරහට යන්න බෑ. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය තමයි සුරකෙන්න ඕනේ. පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තුලින් මිනිස්සු ඒ දෘෂ්ටිවාදයක අනුගත වෙමින් හෝ අලුත් දෘෂ්ටිවාද සහිත පක්ෂයක් කරහා ප්‍රජාතන්ත්‍රවාදයට ආවට කමන්නේ නැත්නම් මේ තනි වියුක්ත පුද්ගලයන්ගේ මනස්ගාත වලින් රට අරාජකවාදයකට යනවා කියන එක තමයි මම හිතන්නේ අපි ඉවර වෙන තැන. හොඳයි. එතකොට තව තිබෙන මතයක් තමයි මේ 74 වසරක සාපයක් නිසා තමයි 74 වසර. නිදහසෙන් පස්සේ සියලුම මේ කඩා වැටීම් මේ ඔක්කොම ආණ්ඩු ෆේල්, නායකයෝ ෆේල්, පක්ෂ ෆේල් මේ ක්‍රියාවලිය නිසා අද මෙතෙන්ට අවිල්ලා තියෙනවා. ඒ නිසා අර 2019 ඉඳලා ඇති වුණු මේ වර්තමාන පාලකින් විසින් සිදු කරපු රාජපක්ෂ පවර් සර්කල් එක විසින් සිදු කරපු හානිය පොඩක් තනුක කරලා මතවාදයක් එනවා මේක 74 වෙනි ප්‍රශ්නයක් කියලා. එතකොට දැන් මට කියවපු ඉතිහාසෙත් එක්ක මම දැකපු දේ තමයි 48 පස්සේ හිටපු සමහර රාජ්‍ය නායකයින්ගේ සහ ඒ ආණ්ඩුවල ඉතා ප්‍රගතිශීලී දේවල් අපේ රටට වෙලා තියෙනවා. දහස් අධ්‍යාපනය බිහි වුණා, දහස් සෞඛ්‍යය, ඊට පස්සේ අපේ සමද්දර ව්‍යාපෘති සිදු වුණා, අපේ මානව දර්ශක උඩට ආවා. හොඳ දේවල් වෙලා තියෙනවා. නමුත් මේ හැම රාජ්‍ය නායකයෙක්ම කාලය තුල නරක දේවලුත් වෙලා තිබෙනවා. හොඳ නරක මිශ්‍ර වශයෙන් අවසාන වශයෙන් ජනාධිපති සිරිසේන මහත්මයාගේ කාලේ යහපත් දේවල් ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් වුණා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාලන කාලය තුල මට නම් අහුුන්නේ නැහැ ඇත්තටම සාධනීය දෙයක්. ඔක්කොම අවුල් වැඩ තමයි වෙලා තියෙන්නේ. නමුත් මේ 74 සාපය පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය මට කෙටියෙන් දැනගන්න පුළුවන් නම් හොඳයි. මොකද ඔබතුමා ඒ ගැන දක්වන මතය. නෑ අත් වශයෙන්ම මේක මේ 74 වසරක් සාපයක ප්‍රතිඵලයක් විදියට රට මේවැනි ඉරණමකට මුහුණ දුන්නාය කියන තර්කය කිසිසේත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. හැබැයි අපි නිදහසින් පස්සේ අපි රටක් විදියට සමාජයක් විදියට අපිට ඔරොත්තු නොදෙන තරම් විශාල හැලහැප්පීම් ප්‍රමාණයකට ඒ කියන්නේ රට අභ්‍යන්තරයේ ඇතිවෙච්ච සිවිල් කලකෝලහල කැරලි ඒ වගේම හර්තාල් ව්‍යාපාර හමුදා කුමන්ත්‍රණ ඊළඟට ඒ කියන්නේ අවුරුදු දෙකක රට ඇතුලේ සිදුවෙච්ච 88 89 සිදුවෙච්ච ඒ කැරල්ල අත වශයෙන් කැරලිකරුවන් ආසන්නයටම ආවනේ රටේ පාලන බලය අල්ලගෙන. එතකොට බෙදුම්වාදී ව්‍යාපාරය ඒ බෙදුම්වාදී ව්‍යාපාරයේ අවුරුදු 30 අකණ්ඩ යුද්ධයක් කරගෙන ඒවා අපිට මුල් අවස්ථාවේදීම පරාජය කරන්න සමත් වුණේ නැහැ. ඒ හැම එකක් වෙනුවෙම විශාල වන්දියක් ගෙව්වා. ඒ තුලින් අපේ ජාතික දේහයට, අපේ සමාජ දේහයට, අපේ රාජ්‍යයට දැරිය නොහැකියා තරම් ඒ කියන්නේ හානියක් සිද්ධ වුණා. ඒ කියන්නේ ගොඩාක් තුවාල සිද්ධ වුණා. ඉතින් මෙන්න මේ තුවාල සිද්ධ වීමේ ප්‍රතිඵලයක් විදියට අත වශයෙන්ම එක අවස්ථාවකදී රාජ්‍යයක් විදියට අපිට තවදුරටත් ඉස්සරහට යන්න පුළුවන්ද කියලා ප්‍රශ්න පවා මතුවුණා. හැබැයි ඒ අවස්ථාවවලදී අපේ හිටපු නායකයින් අවශ්‍ය දේශපාලන ප්‍රතිසංස්කරණ, ආර්ථික ප්‍රතිසංස්කරණ, සමාජීය ප්‍රතිසංස්කරණ සිදු කළේ නැහැ. දැන් උදාහරණයක් විදියට අපි ගත්තොත් අත වශයෙන්ම අපේ රටේ ප්‍රධාන සමාජයන් තුන අපි ගත්තොත් දැන් සිංහල සමාජය තුලින් කැරලි දෙකක් ආවා. කැරලි දෙකක් ඇති වුණා. 1953 හර්තාලයක් ඇති වුණා. 1971 කැරැල්ලක් ඇති වුණා. ඊට පස්සේ 88 89 වඩාත් බිහිසු තරුණ කැරැල්ලක් ඇති වුණා. ඒ විශාල අපි වන්දියක් ගෙව්වා. සමාජීය වශයෙන් වන්දියක් ගෙව්වා. දේපල වලින් වන්දියක් ගෙව්වා. ඒ එක පැත්තක්. එතකොට දෙමළ සමාජය තුලින් ආපු ඒ කැරැල්ල අවසානයේක බෙදුම්වාදයක් දක්වා තල්ලු වෙලා ගිහිල්ලා මහා බරපතල යුද්ධයකට රට ගමන් කරලා ඒ බෙදුම්වාදය පරාජය කරන්න විශාල සමාජීය වන්දියක් අපිට ගෙවන්න සිද්ධ වුණා. ඊළඟට මුස්ලිම් සමාජය තුලින් ඒ විදිහටම අපේ සමාජයට ප්‍රහාරයක් එල්ල වුණා. එතකොට සහරාන්ගේ නායකත්වයේ රෝහණ විජේවීර ආවා. ඒ අවස්ථාවකදී වේලුපිල්ලේ ප්‍රභාකරන් ආවා. ඊළඟට මුස්ලිම් සමාජය තුලින් සහරාන්. එතකොට ඒ සමාජයන් තුලින්ම අපේ මේ රාජ්‍යයට දරා ගන්න බැරි විදිහේ බරපතල ප්‍රහාරයන්. එහෙම නැත්නම් දැරිය නොහැකි තරම් ලොකු ඩැමේජ් එකක් මේ තුනෙන්ම සිද්ධ වුණා. ඒ අතර අපිට ස්වාභාවික විවසනයක් නැති වුණා. ස්වාභාවික විවසනයක් නැති වුණා. එක පැත්තකින් සුනාමි විවසනය. එතකොට මේ සියල්ල හරහා අපි ඇවිල්ලා තියෙනවා.
හැබැයි අපි සම්පූර්ණ රාජ්‍යයක් විදිහට බිඳ වැටෙන්නේ නැතුව අපිට ඒක පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබුණා. හැබැයි එක අවස්ථාවක් තිබුණා. ඒ අවස්ථාවේදී කල යුතුව තිබුණු ප්‍රතිසංස්කරණ කරන්න යුද ජයග්‍රහණයෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මැතිතුමා සමත් වුණා. ඉතින් ඒක තමයි බරපතල වැරද්ද. 2009 යුද්ධයෙන් පස්සේ එතුමට තිබුණා සම්පූර්ණව ශ්‍රී ලංකා රාජ්‍ය නැවත පරිකල්පනය කරන්න තිබුණා. මේක අවශ්‍ය විදිහට ප්‍රතිසංස්කරණ ටික කරන්න තිබුණා. කරලා මේක ශ්‍රී ලංකා රාජ්‍ය සම්පූර්ණයෙන්ම අපිට නව මාවතකට ගෙන යන්න අවස්ථාව තිබුණා. ඒ අවස්ථාව මගහැර. ඉතින් ඊට කලින් ඇත්ත වශයෙන්ම විශාල ස්වාභාවික විශ්ලේෂණයක් සිද්ධ වුණා. ඒක තමයි සුනාමි විශ්ලේෂණ. ඉතින් මේ අවස්ථාවත් අපිට ප්‍රයෝජනට ගන්න බැරි වුණා. දැන් මේ විදිහට ඒ නිසි මොහොතේ නිසි අවස්ථාවේදී කල යුතුව තිබුණු ප්‍රතිසංස්කරණයන් නොකිරීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද අපි මං හිතන්නේ අපි සියලු දෙනාම දැන් මේ සියවස අපි පිළිගන්නවා ආසියාවේ සියවස කියලා. හරි. මේ ආසියාවේ සියවස. ඒකට ආසියාවේ සියවසේ ඉන්දියන් සාගරය කේන්ද්‍ර කරගෙන නම් අනාගත ලෝකීය ආර්ථිකය නිර්මාණය වෙන්නේ. එතන හරියටම කේන්ද්‍රයේ පිහිටා තිබෙන උපාය මාර්ගික වශයෙන් ඊටාම වැදගත් බෙන්ගාල බොක්කාවට කලාපයේ තියෙන ඊටාම වැදගත් භූමි භාගයක් වෙච්ච ශ්‍රී ලංකාව අද ආර්ථිකමය වශයෙන් සම්පූර්ණයෙන්ම බංකොලොත් වෙලා තියෙනවා. එහෙම වෙන්නේ කොහොමද? හරි. මේ කලාපයේ නිදහසින් පස්සේ අපිට සමාන්තරව නිදහස ලබා ගැනීම රටවල් ඉන්දියාව වේවා බංග්ලාදේශයේ පසුව දුන් රට. හැබැයි මේ කිසිම රටක් භූතානය බුරුමේ වෙන්න පුළුවන් මේ කිසිම රටක් මේ විදිහේ තත්ත්වයකට මුහුණ දුන්නේ නැහැ. මෙවැනි තත්ත්වයකට මුහුණ දුන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම මේ අවුරුදු දෙක ඇතුලේ මේ ගෝඨාභය රාජපක්ෂගේ අසමත්භාවය තමයි පෙන්වන්නේ. ඒ අසමත්භාවය අද වෙනකොට ඔහුට පුළුවන්කම ලැබුණේ පළවෙනි ප්‍රතිපත්තියෙම ඔහු රාජ්‍ය ආදායම ඔහු ගාව හිටපු ප්‍රතිපත්ති සම්පාදකින් වෙන්න පුළුවන් උපදේශකයින් වෙන්න පුළුවන් නිලධාරීන් වෙන්න පුළුවන් ඒ අය දීපු උපදේශ නිසා හෝ එහෙම නැත්නම් ඒ විෂයන් පිළිබඳව ප්‍රාමාණික දැනුමක් තියෙන අයගේ අදහස් වලට අහුම්කම් දෙන්නේ නැතුව ගත්ත තීරණ නිසා පළවෙනිම රාජ්‍ය ආදායම අහිමි කරනවා. දෙක ඊළඟට කොවිඩ් වසංගතය කළමනාකරණය කරගන්න බැරි වුණා. ඒ කොවිඩ් වසංගතය නිසි පරිදි කළමනාකරණය කරගෙන රට ස්ථාවර කරගන්න ආර්ථිකමය වශයෙන් දේශපාලන වශයෙන් සමත් වුණේ. ඊළඟට තුන්වෙනුව ඔබ කිව්වා වගේම ආර්ථික අර්බුදයට රට ඇදලා දැම්මා. මේක නිර්මාණය වෙච්ච එකක් නෙවෙයි නිර්මාණය කරපු අර්බුදයක්. ඒ අර්බුදය විසින් රටේ ආර්ථිකය බිඳ දැම්මා. ඒ ආර්ථිකය බිඳ දැමීම නිසා අද අපිට පේනවා සමාජීය කියන්නේ දේශපාලන අර්බුදයක් නිර්මාණය වුණා. ඒ දේශපාලන අර්බුදය දැන් සමාජ අර්බුදයක් බවට පත් වෙලා ඒ සමාජ අර්බුදය ඉදිරි කාලයේදී මානුෂික අර්බුදයක් දක්වා ගමන් කරන එක බලපන්න බෑ. එතෙන්ට තමයි ගමන් කරමින් තියෙන්නේ. ඔබ කිව්වා වගේම ලෙබනනේට උනේත් මේකයි, වෙනිසුලාවට උනේත් මේකයි, ආජන්ටිනාවට උනේත් මේකයි. ඉතින් ඒ මගේම තමයි මේ ශ්‍රී ලංකාවත් ගමන් කරමින් තිබෙන්නේ. දැන් අපි ඉන්නේ උද්දමනයේ පැත්තෙන් සිම්බාබ්වෙට දෙවෙනි තැන. හොඳයි මැතිතුමනි දැන් මේ වෙලාවේ දැන් වැඩසටහනේ අවසාන භාගයට ලැබිලා තිබෙන නිසා අපි මෙන්න මේ පැත්තට ගියොත් දැන් අපි කාරණා කීපයක් පැහැදිලි කරගෙන ආවා. දැන් පාර්ලිමේන්තුව තුල පක්ෂ විපක්ෂ මොකක්ද කියලා හිතා ගන්න බෑ. පාර්ලිමේන්තුවට විරෝධයක් සමාජය තුළ තිබෙනවා. මේ අපි මෙච්චර දුක් විඳිද්දී මේගොල්ලෝ මේක විසඳන්නේ නැහැ කියලා. පක්ෂ නායකයෝ අතරත් අපිට පේනවා අද ඉන්න කණ්ඩායම එහා පැත්තේ වාඩි වෙනවා වැඩ පිළිවෙලක් ඉන්නේ ලොකු කතන්දර යනවා පාර්ලිමේන්තුව තුළ. නමුත් මොකුත් වෙන්නේ නැහැ වගේ දෙයක් සාමාන්‍ය ජනතාව විදියට තේරෙනවා. මොකද මිනිස්සු එදිනෙදා දුක් විඳින්න තමයි ජීවත් වෙන්නේ. ළමයි මැරෙනවා බෙහෙත් නැතුව ඉන්ටර්න පෝලිං වල ඉන්නවා. දරුවෝ හොස්පිටල් එකට ගෙන යන්න බෑ. අද වෙන විදිහට ජල බීතිකාවට සම්බන්ධ එන්නත දැන් අඩු වෙමින් යනවා. දැන් මේ ආදී වශයෙන් අර්බුද ගොඩක් තිබෙනවා. කණ්ඩායමක් යෝජනා කරනවා දැන් ජෙනරල් ඉලෙක්ෂන් එකක් මහමැතිවරණයකට ගිහිල්ලා මේක විසඳ ගන්න ඕන කියලා. මොකද පාර්ලිමේන්තුවේ ජනවරම විකෘති වෙලා තියෙන්නේ දැන්. ඒ නිසා මේක මහමැතිවරණයකට යන්න ඕන. එතකොට තිබෙන තර්කයක් තමයි දැන් ඡන්ද තියන්න අපිට සල්ලි නැහැ. ඡන්ද පෙට්ටි ගෙනියන්න තෙල් නැහැ. ඡන්ද ගණන් කරන්න විදුලිය නැහැ. රාජ්‍ය සේවකයන්ට අදාළ අයට පඩි ගෙවන්න සල්ලි නැහැ. ඊට අමතරව ඡන්ද කියන්නේ කොලවත් නැහැ. කොල නැහැ ලංකාවේ. ඉතින් මේ ආදී වශයෙන් ප්‍රායෝගික අපහසුතාව ටිකක් තියෙන නිසා මහමැතිවරණයක් නෙමේ උත්තරේ. අවම පොදු වැඩපිළිවෙලකට පාර්ලිමේන්තුව ඇතුලේ ප්‍රධාන පක්ෂ සහ ඒ නායකයින් එකතු වෙලා අවම පොදු වැඩපිළිවෙලක් මේ පත්වලා තියෙන ආර්ථික ගැටලු වලින් ජනතාව මූලිකව මුදා ගැනීමේ වැඩපිළිවෙලක් එන්න ඕනේ කියලා තව මතයක් තියෙනවා.
දැන් ඉතිහාසයේ මම පොඩ්ඩක් කියවලා බැලුවම දැන් මෙවැනි අති උද්දමන තත්ත්වයකට අපි තාම ගිහින් නැහැ හයිපර් ඉන්ෆ්ලේෂන් එකට. නමුත් යන්න නියමිතයි මේ නැචරල් රිසල්ට් එක එතනට තියෙන්නේ. දැන් හයිපර් ඉන්ෆ්ලේෂන් එක. එහෙම නැත්නම් මේ අධික උද්දමනයත් එක්ක ආර්ථිකයේ බිඳ වැටීම ලෝකේ මට හුණා ආකාර දෙක තුනකට. එකක් තමයි යුද්ධ නිසා ඇති වෙලා තිබෙන්නේ. ඇමරිකාවේ පළවෙනි ලෝක යුද්ධය ආවෙන් පස්සේ හංගේරියාවේ, යුගොස්ලාවියාවේ, චෙක් වල ඊට පස්සේ චෙකෝස්ලෝවාකියාවේ වෙලාව ඊට පස්සේ රුසියාවේ වෙලා දෙනවා පින්ලන්තේ වගේ රටවල් වල ඊට පස්සේ මේ විදිහට ඇවිල්ලා තියෙනවා යුද්ධ එක්ක. ඒවයින් ගොඩ ඇවිල්ලා තියෙනවා. දැන් ඇමරිකාවේ ග්‍රේට් ડિප්‍රෙෂන් එකේ ඒක ෂොක් එකත් එක්ක ආපු එකක් කියලා කියනවා. ඉතින් ඒ විදිහට ගොඩ ඇවිල්ලා තියෙනවා. ඊළඟට මේ පැරඩයිම් ෂිෆ්ට් එකක් ඉකොනොමි එකේ වෙනකොට ඒ කියන්නේ සමාජවාදී ආර්ථික ක්‍රමයක ඉඳලා මේ විවෘත වෙළඳපොළ ක්‍රමයට යද්දි වගේ තැනකදී ලොකුවට ඒ ආර්ථික කම්පනය දැල්ලා තිබෙනවා. විශේෂයෙන්ම අපිට හොඳ උදාහරණයක් සෝවියට් රුසියාව බිඳ වැටෙනවා. 91 බිඳ වැටුණාට පස්සේ 2000 වෙනතුරු ලොකු ආර්ථික කම්පනයක් ඒ සමාජ ආර්ථික දෙයට වැදුනා. පස්සේ ඔවුන් එකෙන් ගොඩ ආවා. අද රුසියාව ඉතාම ශක්තිමත් රටක්. අනිත් විදිය තමයි මේ අපිට වුණේ. ඒ කියන්නේ බ්‍රසීල් වල 70 දශක වෙලා තිබෙනවා. ඔය වෙනිසුලාවේ වෙනිසුලාවේ ලෙබනන් සිම්බාබ්වේ වෙලා තියෙන්නේ රාජ්‍ය විසින් තමන්ගේ ණය කළමනාකරණය කර ගැනීමේදී ඇති වුණු අර්බුද, දූෂණය, වංචාව, රාජ්‍ය දේහය විශාල වීම, රටේ GDP එකට සාපේක්ෂව. ඒ වගේම අධික පොලියට ණය අරගෙන රිටර්න් එක නැති ඉන්වෙස්ට්මන්ට් කරලා ඒවා ගෙවා ගන්න බැරි. මේ ආදී වශයෙන් රාජ්‍යයේ මූල කළමනාකරණයේ අර්බුද නිසා යුද්ධ වගේ දේවල් නැතුව සභාවක වියසන නැතුව අර්බුදෙට දීපු රටවල් තිබෙනවා. එතනින් හොඳම උදාහරණයක් මම දැක්ක බ්‍රසීල් වල ඔවුන්ගේ මේ ආර්ථික අර්බුදයක් ඇති වෙලා තිබෙනවා මේ විදියම ඉතාමත් දැඩි ඉන්ෆ්ලේෂන් එකකට උද්දමනයකට ගිහිල්ලා 70 දශකේ ඊට පස්සේ ඔවුන් 80 දශකයේ තුල අවුරුදු 10ක් ඔවුන්ගේ මේ කියන විදිය පොදු වැඩපිළිවෙලක් හදාගෙන තමන්ගේ කරන්සි එක අහෝසි කරලා ක්‍රිප්ටෝ කරන්සි එකට වගේ ගිහිල්ලා ඊට පස්සේ එතනින් එහාට අලුත් කරන්සියක් හඳුන්වලා දීලා ඉතාම දැඩි කපකිරීමකින් ඔවුන්නේ දශකයේ හඳුන්වනවා කියනවා ලොස් ඩිකේඩ් කියලා ඔවුන්ගේ රටේ අන්න අර පොදු වැඩපිළිවෙලෙන් රටක් විදියට ගොඩ ඇවිල්ලා තිබෙනවා. දැන් ග්‍රීසිය කරේ මේ විදියට නෙවෙයි. ඔවුන්ට ඉතින් ජර්මනිය සහ මේ යුරෝපා සංගමයේ උදව් තියෙන නිසා ඔවුන් ආණ්ඩු කීපයක් පත් කර කොහොම හරි දැන් වැටි ඉස්සරහට එනවා. දැන් මටත් තේරෙන විදියට දැන් මේ මහමැතිවරණයක් තියුවත් දැන්ට තිබෙන පාර්ලිමේන්තුව සහ අපේ රටේ බලය සම්බන්ධව තියෙන කණ්ඩායම් දිහා බැලුවම කණ්ඩායම් 7ක් පමණ ඉන්නවා විවිධ දේශපාලන කණ්ඩායම්. ඊට අමතරව එළියේ ඉන්නවා නිර්පාක්ෂික භාවයේ විශ්වාස කරන තවත් දේශපාලන වියුක්ත සංවිධාන. දැන් මේ සියලු දෙනාම මේ මැතිවරණයකට තරඟ වැදුනොත් අපිට හිතන්න අමාරුයි නේද මේ බහුතර මතයක් කාටවත් දෙයි කියලා. එතකොට ආපහු පාරක් එන්නේ අධික වියදමකින් පස්සේ අස්ථාවර පාර්ලිමේන්තුව. ඉතින් ඒකද ඔබතුමා හිතන ක්‍රමේ? එහෙම නැත්නම් පොදු ආම වැඩපිළිවෙලකින් මේ ජනතාව මේ මොහොතේ විඳින දුක සහ මේ ආර්ථික අගාධයට යන යම් කිසි විදිහකට මන්දනය කරලා යම් කිසි කාල සීමාවක් ඇතුළත නිශ්චිත වැඩපිළිවෙලකට එකතු වෙලා සමූහයක් විදිහට පාර්ලිමේන්තුව තුළ යන්න පුළුවන් වැඩපිළිවෙලකට වඩා ප්‍රායෝගික මොකද්ද ඔබතුමාගේ විසඳුම? ඔව් දැන් මේ වගේ තත්ත්වයක් නිර්මාණය වුණාට පස්සේ සමාජයේ විචාර බුද්ධිය නැති වෙනවා. ඒක අපි පිළිගන්න ඕන. මිනිස්සු සිහි බුද්ධියෙන් නෙවෙයි කටයුතු කරන්නේ. ඉතින් අත වශයෙන්ම මිනිස්සු තුල ඇවිලෙමින් තියෙන කෝපය, ඒ වගේම අනිත් පැත්තෙන් මිනිස්සු යක්ෂාවේශ වෙලා තමන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරගන්න බැරි තත්ත්වයටපත් වුණාට පස්සේ ඊළඟට ඒවා ලබා ගැනීම සඳහා ඇතිවෙන වියරු තරඟය අපිට දැක ගන්න පුළුවන් මේ පෝලිං වල ගහ ගන්න විදිය, ඒ වගේම මිනිස්සු තමන්ට අවශ්‍ය කරන දේවල් එක්රැස් කරගන්න දරන උත්සාහය. එතකොට මේ හැම එකක් තුලම අපිට පේන්න තියෙන්නේ මිනිස්සු තුල තියෙන ඒ උද්වේගකරභාවය, ආවේගශීලීත්වය සහ කෝපය. එතකොට එවැනි තත්ත්වයක් තුළ පළවෙනි දේ තමයි අපේ සමාජය නිවන්න. එතකොට සංසුන් කරන්න ඕන. ඒක සංසුන් කරන්න පුළුවන් වෙන්නේ අපේ පවතින රටේ නීතිය සහ විධානය පවත්වාගෙන යාම තුලින්. ඒ කියන්නේ ව්‍යවස්ථානුකූල රාමුව ඇතුලේ කොහොමද මිනිස්සුන්ගේ තියෙන විරෝධයන් පිට කරන්න පුළුවන්. හැබැයි ඒ විරෝධයන් මේ අපේ පවතින ප්‍රජාතන්ත්‍රවාදී රාමුව, එහෙම නැත්නම් ව්‍යවස්ථානුකූල රාමුව බිඳ නොවැටෙන ආකාරයට කොහොමද අපි මේ විරෝධතාවයන් ඇතුළට ගන්නෙ? ඒක තමයි ඇත්ත වශයෙන්ම අපි කල්පනා කළ යුතු දේ. ඉතින් වඩා පරිණත ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය පිළිබඳව විශ්වාස කරන අයගේ වගකීම තමයි අරගල භූමිය වෙන්න පුළුවන්, වෙනත් තැනකින් වෙන්න පුළුවන්, ඕනම තැනකින් එන මේ විරෝධය, ඔවුන්ගේ අපේක්ෂාවන්, ඔවුන්ගේ ඉල්ලීම් සහ ඔවුන් කරන යම් බලපෑම්, ඒ සියල්ල
සංයුක්ත කරලා කොහොමද ව්‍යවස්ථානුකූල රාමුවක් ඇතුළට ගන්නෙ? තමන්ගේ දේශපාලන පක්ෂ ඇතුළට ඒ හඬ කොහොමද ගන්නෙ? ඒ වගේම මේ අවස්ථාවේදී දේශපාලන පක්ෂ කොහොමද ප්‍රජාතන්ත්‍රීකරණය වෙන්නේ? දැන් අපි රටේ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රකරණය කරන්න ඕන කියලා විධායක ජනාධිපති ධූරය ප්‍රජාතන්ත්‍රකරණය කරන්න ඕන කියනවා. පාර්ලිමේන්තුව මීට වඩා ප්‍රජාතන්ත්‍රකරණය කරන්න කියනවා. හැබැයි ඒ වගේම අපි පක්ෂත් ප්‍රජාතන්ත්‍රකරණය කරගන්න ඕන. ප්‍රජාතන්ත්‍රකරණය කරගන්න. එහෙම නැතුව මෙවැනි අවස්ථාවක රටේ නීතිය සහ විධානය බිඳවැටෙන්න, පාලනය බිඳවැටෙන්න හැරියොත් අනිවාර්යෙන් හයිටියට සහ සෝමාලියාවට අත්වෙච්ච ඉරණම තමයි අපේ රටට අත්වෙන්නේ. ඒකට ඉඩ තැබිය යුතු නැහැ. ඉතින් ඒක නිසා යම් කිසි පාලනයක් ඇති කළ යුතුයි. පාලනයක් ඇති කළ යුතුයි. නිසා පාලනය කියන එක බොහෝ දෙනා කැමති නෑ. අපි නිදහස් මිනිස්සු, අපිට කැමති විදියට ඕන දෙයක් කරගෙන යන්න පුළුවන්, පොලිසියට ගහන්න පුළුවන්, හමුදාවට ගහන්න පුළුවන්, පාරවල් හරස් කරන්න පුළුවන්, බස් ගිනි තියන්න පුළුවන්, දේශපාලඥයෝ මහපාරේ මරන්න පුළුවන්. මේ විදියට ඔවුන්ගේ දේපල ගිනිපත් කරන්න පුළුවන්. මේ අරාජිකවාදී මේ අදහසට ඉස්සරහට යන්න ඉඩ දී යුතු නැහැ. ඒක නිසා හැම විටම අපි ව්‍යවස්ථානුකූල රාමුව කියන එක ආරක්ෂා කරගන්න ඕනේ. ඒක එතෙන්දි තමයි අත වශයෙන්ම මේ මොහොතේදී අපිට කිසියම් විදියකට මේ රට තුල නැවත වතාවක් සංසුන් කර ගැනීමක් කරගන්න පුළුවන් උනේ පාලන තන්ත්‍රයේ යම්කිසි වෙනසක්, දේශපාලනික වශයෙන් යම් වෙනසක් ඇති කර ගැනීම තුලින්. ඒක කෙනෙකුට කියන්න පුළුවන් ඔහුට ජනවරමක් තියෙනවද? ඔහුගේ ඉතිහාසය පිළිබඳව, භූගෝලීය ඉතිහාසය හොයා බලන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි වැදගත්. මේ මොහොතේ රටේ දේශපාලනයේ හිටපු පරිණතම දේශපාලඥයෙක් යම්කිසි වගකීමක් දරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ වගකීම දැරීම ඇතුලේ කිසියම් ප්‍රමාණයකට නැවත වතාවක් රටේ ව්‍යවස්ථානුකූල රාමුව තුලට ඒ කියන්නේ සමාජයේ නැවත ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේකෙන් එළියට ගියා. ඉතින් ඒක ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒක වැදගත්. ඉතින් සමහර අය කියන්න පුළුවන් මේ රාජපක්ෂවරු රකින්න ආපු පලිහක් මේ තියෙන්නේ කියලා. අපේ ඉස්සරහින් මේ දැන් මේ පාලනයේ විදියට පේන්නේ රාජපක්ෂවරු රකින්න පලිහක් කියලා. නමුත් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන, රාජපක්ෂවරු රකින්න පලිහක් කියන කාරණේට වඩා මට පේන්නේ අත් වශයෙන්ම මේ මොහොතේ රටේ පාලනය සහ නීතිය සහ විධානය පවත්වාගෙන යාම සඳහා එවැනි ආකාරයේ මැදිහත් වීමක්, දේශපාලනික මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ දේ සිදු වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස. ඉතින් මේක කෙනෙකුට වාද විවාද කරන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් විවිධ කෝණවලින්. හැබැයි ඊටාම සරල තර්කයක් අද මේ ප්‍රධාන පක්ෂ දෙකම ඉදිරිපත් කරනවා. ජනතා විමුක්ති පෙරමුණත් ඉදිරිපත් කරනවා. ඒ වගේම සමගි ජන බලවේගයත් ඉදිරිපත් කරනවා. අපි ඊටාම සරල තර්කයක්. අපි ජනමතය උරගා බලමු ඡන්දයකට. නමුත් මේ සමාජයේ මේ මොහොතේ ඉන්නේ ඡන්දයකට යන්න පුළුවන් වාතාවරණයකට නෙවෙයි. අපි සියලු දෙනා පිළිගන්නවා කිසියම් ආකාරයක මේ මොහොතේ විකෘතිමය ස්වරූපයක් දේශපාලන ක්‍රමයේ ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒක නිවැරදි කරන්න ඕන. හැබැයි ඒක නිවැරදි කරන්න ඊට කලින් අපි කිසියම් විදියකට රාජ්‍ය සංසුන් කරගන්න ඕනේ. ඒක තමයි දේශපාලන ස්ථාවරභාවයක් ඇති කරගන්න. මේ දේශපාලන ස්ථාවරභාවය රටට ඇතුළට විතරක් නෙවෙයි එළියටත් අපි පෙන්නන්න ඕනේ. මොකද අපි ආර්ථික අර්බුදයකට මුහුණ දීලා ඉන්න නිසා. අපි රටක් විදියට බංකොලොත් වෙලා තියෙන නිසා. අපිට සිදු වෙලා තියෙන IMF එකත් එක්ක වැඩ කරන්න. අපිට සිදු වෙලා තියෙන ලෝක බැංකුවත් එක්ක, ඒ වගේම අනිත් පැත්තෙන් ගත්තම ආසියානු සංවර්ධන බැංකුවත් එක්ක, වෙනත් අපි ලෝකේ තියෙන අපේ මිත්‍ර රාජ්‍යයන් එක්ක ගනුදෙනු කරද්දී ශ්‍රී ලංකාවේ දේශපාලන ස්ථාවරභාවය අවශ්‍ය වෙලා තියෙනවා. ඒක නිසා ඡන්දයක් මේ මොහොතේ තියන්න ගියොත් මේ තියෙන සමාජයේ තියෙන මේ කැළඹුණු ස්වභාවයත් එක්ක අපිට සාමකාමී මැතිවරණයක් තියන්න පුළුවන්. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ නිවර්දි ප්‍රතිඵලයක් අපිට ලබා ගන්න පුළුවන්. එහෙම පුළුවන් කමක් නැහැ. ඒක නිසා ඔබ කිව්වා හරිය පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වීම තමයි ඊටාම සරල තර්කයේ. අපි ජනවර මුරගා බලමු කියන එක ඊටාම නරක අධ්‍යක්ීම් සමුදායකට අපිට සමාජයට මුහුණ දෙන්න වෙයි. ඒ විතරක් නෙවෙයි දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ සමාජයේ සාමකාමීව තිබුණොත්. ඒ නිසා දේශපාලන සාමය ඇති කරන්න ඕනේ ඉස්සෙල්ලා රට. මිනිස්සුන්ට ගහනවා නම්, මරනවා නම්, ගෙවල් ගින් තියනවා නම්, දේශපාලඥයෝ එලවනවා නම්, එතකොට මේ අපිට මැතිවරණ තියන්න බෑ. ඡන්ද කරන්න බෑ. ඒක නිසා පළවෙනි දේ රට ඇතුලේ දේශපාලන ඉතින් ඒ අර්ථයෙන් තමයි සර්ව පාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක්
හදන්න ඕන කියලා යෝජනා කරේ. ඉතින් අපි බලාපොරොත්තු වුණු ආකාරයේ සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් නෙවෙයි දැන් මේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඒකෙත් අපි බලාපොරොත්තු වුණු ස්වරූපයෙන්ම මේක සිදු වෙන්නේ නැහැ. ඒක හත්වසින් ටිකක් වෙනස් ස්වරූපයකින් ඇති වෙලා තියෙනවා. හැබැයි කිසියම් ප්‍රමාණයකට මේ මොහොතේ සමාජයේ නැවත කාම් ඩවුන් වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඒ කාම් ඩවුන් වීම කොතෙක් දුරට ඒ විදිහට පවත්වා යන්න පුළුවන්ද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. නමුත් දේශපාලන අධිකාරී දේශපාලන යාන්ත්‍රණයේ පොලිටිකල් ක්ලාස් එකේ වගකීම තමයි මෙන්න මේ කිසියම් ප්‍රමාණයකට අපේ සමාජය තුළ මේ ග්‍රහණය පවත්වාගෙන යන්න ඕන දේශපාලනය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඒක අත්‍යවශ්‍යයි. එහෙම නැති වුණොත් අත් වශයෙන්ම රට අරාජිකත්වයකට ගමන් කරන්න පුළුවන්. ඒ අරාජිකත්වයට යන්නේක සියලුම ආකාරයේ ඊට උඩින් තියෙන සියලුම ආකාරයේ පාලනයන්ට වඩා භයානක එකක්. අපි සමහර පාලන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් කියනවා පාර්ලිමේන්තු ක්‍රමය යටතේ හැදෙන ආණ්ඩු තියෙනවා, ඒකාධිපති පාලන තියෙනවා, හමුදා පාලන තියෙනවා. මේ සියලුම පාලනයන්ට වඩා ඊටම නරකම එකක් තමයි රටක් අරාජික වෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා එවැනි දැනකට රට තල්ලු වෙන්න ඉඩ තැබිය යුතු නැහැ. අපි හැම කෙනෙකුටම විශේෂයෙන්ම ලංකාවේ පොලිටිකල් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න සියලු දෙනාට පොලිටිකල් ක්ලාස් එකට මේ වගකීම තියෙනවා. මේ සමාජය ඇතුලේ ව්‍යවස්ථානුකූල රාමුවක් ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ මේ රට ඉදිරියට ගෙන යන්න. ඉතින් ඒක තමයි පළවෙනි දේ දේශපාලන ස්ථායීභාවය ඇති කර ගැනීම. දෙක ඊළඟට අපිට මේ ආර්ථික වශයෙන් අපේ රට මේ අර්බුදයෙන් ගොඩේීම සඳහා අවශ්‍ය කරන පිළියම් යොදා ගැනීම. ඉතින් ඒක කෙටි කාලීන සහ දිගු කාලීන වැඩපිළිවෙල. පළවෙනි දේ දේශපාලන අර්බුදයක් තියෙනවා. මේ දේශපාලන අර්බුදයට විසඳුම මේ මොහොතේදී අපි දකින විදිහට සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක්. මේ අන්තර්කාලීන ආණ්ඩුවේ ඉතාම වැදගත් අපේ සමාජයේ සෑහෙන ප්‍රමාණයකට ඇති වෙලා තියෙන ප්‍රධාන රාජ්‍යයේ පවතින ප්‍රධාන කුළුණු තුනේ අද යම් කිසි අසමතුලිතභාවයක් ඇති වෙලා තියෙනවා. විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ. එතකොට මෙන්න මේ තුනේ ඇති වෙලා තියෙන මේ අසමතුලිතභාවය නැති කරන්න නම් අනිවාර්යයෙන්ම 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනල්ලා නැවත වතාවක් රාජ්‍ය පාලනයේ සහ ව්‍යවස්ථානුකූල ආණ්ඩුකරණයේ යම් කිසි සමතුලිතභාවයක් අනිවාර්යයෙන්ම ඇති කරන්න ඕනේ. ඒකට 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගේන්න ඕන. හැබැයි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපේ සමාජය කිසියම් ප්‍රමාණයකට සංසුන් කරන්න, එහෙම නැත්නම් සමාජයට පිළිගත හැකි පරිමාවෙන් ප්‍රමාණයෙන් ඒක ඉදිරිපත් කරන්න ඕන. පැහැදිලි. හොඳයි. වැඩසටහනේ අතරම අපේ කාල සීමාව අවසන් වෙලා තිබෙනවා. නමුත් ඔබතුමාගේ දැන් ප්‍රශ්න වලට පිටුදුරට යන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට මාතෘකාවට අදාළ ඔබතුමාට අවසාන කිරීමට මොන හරි දෙයක් නිදහසේ කියන්න අවශ්‍ය නම් මට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්. මේ දේශපාලන අර්බුදයේ විසඳෙන්න තියෙන මාතෘකාව තමයි අපි කතා කරේ අද ෆේස් ටු ෆේස් වැඩසටහනේ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්මයා සමග. එතුමා හෙළවුරුමේ හිටපු ජාතික සංවිධායක සහ පළාත් සභා මන්ත්‍රී. ඔබතුමා මේ දේශපාලන අර්බුදයේ විසඳෙයිද? මේ අර්බුදයේ විසඳෙයිද කියන තරමට මොකක්ද අපිට ඔබතුමාට දෙන්න පුළුවන් ඉංගිය? ඔබතුමා ෆෝකාස්ට් එක මොකක්ද දේශපාලනයේ ඉතා විශාල කාලයක් ප්‍රායෝගිකව නියත වුණු පුද්ගලයෙක් විදිහට මොකද ඔබතුමා හිතන්නේ? විසඳෙයිද මොකක්ද මේ? ඔව් මේක විසඳා ගත යුතුයි. හැබැයි විසඳා ගැනීම සඳහා අපි ඒකට අවශ්‍ය ඒ කියන්නේ ඒකට අවශ්‍ය බරකින් ප්‍රශස්ත මට්ටමින් අපි කළ යුතු ප්‍රතිසංස්කරණ කරන්න ඕන. දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ඕන. හැබැයි ඒ වගේම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඇතුළේ විශාල ප්‍රතිසංස්කරණයක් විය යුතුයි. ඒක අවශ්‍යයි. ඊළඟට දැන් මේ එළියේ යන අරගලයේ තියෙන අපේක්ෂාව, ඔවුන්ගේ බලාපොරොත්තු, ඒ වගේම ඔවුන්ගේ ඉල්ලීම් ඉදිරියේදී අනිවාර්යයෙන්ම දේශපාලන පක්ෂවල තමන්ගේ ප්‍රතිපත්තිවලට, තමන්ගේ අරමුණු වලට අනිවාර්යයෙන්ම ඒවා එකතු කරගත යුතුයි. එකතු කර ගනිමින් කිසියම් විදියකට ඒවා ඊළඟ පාර්ලිමේන්තුව තුළට ගෙන යන්නත්, ඒ වගේම මේ අරගල භූමියේ ප්‍රජාතන්ත්‍රවාදීව දේශපාලනයට එන්න සූදානම් තරුණ පිරිස් ඉන්නවනම් ඒ තරුණ පිරිස් වලට ඒ අවස්ථාව ලබා දෙන්න ඕන. මේ සෑම පක්ෂයකම දොර ඇරෙන්න ඕන. විවෘතව ඒ කට්ටියට ආරාධනා කරන්න ඕන එන්න.
ඔගොල්ලෝ ඇවිල්ලා මේ පක්ෂවල වගකීම් බාර අරගෙන මැතිවරණ වලට මුහුණ දෙන්න, දේශපාලනය කරන්න, ජනතාවත් එක්ක සම්බන්ධ වෙන්න. හරි. ඒ හරහා කිසියම් විදියකට මේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රකරණය වෙන්න ඕන, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න ඕන. පෞල්වාදය ඇත්ත වශයෙන්ම විශේෂයෙන්ම අපි මේ දිගටම කතා කරන එකක් තමයි 43 වෙනි සේනාංකයේ විදියට නිතරම අවධාරණය කරන එකක් තමයි මේ කුසලතාවාදය කියන එක. හැකියාව තියෙන පිරිස් වලට මේ අවස්ථාව ලබා දෙන්න ඕන කියලා. ඉතින් ඒක නිසා අරගල භූමියේ වෙන්න පුළුවන්, වෙනත් නිර්පාක්ෂික පිරිස් වෙන්න පුළුවන්, ඒ සෑම කෙනෙකුටම මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට, සංවිධාන වලට ඇතුල් වෙන්න දොරවල් විවෘත කරන්න ඕන. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා දේශපාලන පක්ෂ වෙනස් විය යුතුයි, සමාජීය වෙනස් විය යුතුයි, අපි සිතන මතන ආකාරය වෙනස් විය යුතුයි. ඉතින් ඒක නිසා මේක ඇත්ත වශයෙන්ම අපේ රටේ විශාල ප්‍රතිසංස්කරණයක්, සමාජ දේශපාලන ආර්ථික සංස්කෘතික ප්‍රතිසංස්කරණයක් ඇති කරගන්න අවශ්‍ය වකවානුවක්, විප්ලවීය වකවානුවක් විදියට අපිට මේක හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව අපි අරගන්න ඕන. නැවත වතාවක් අපි සම්පූර්ණ සම්ප්‍රදායික රාමුවටම කොටු වෙලා අර ප්‍රතිගාමී, එහෙම නැත්නම් ප්‍රගතිය පැත්තට වඩා අනිත් පැත්තට අපි යන ක්‍රමයකට නම් මේක සකස් වෙන්නේ. අත වශයෙන්ම මම හිතන්නේ ඊට වඩා දරුණු ප්‍රතිවිපාක වලට අපිට ඉදිරි කාලයේදී අපේ සමාජය තුලින් මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඉතින් ඒක නිසා මම නැවත වතාවක් අවධාරණය කරනවා ලංකාවේ දේශපාලන පන්තිය සහ දේශපාලන කර්මාන්තයේ නිරත වෙලා ඉන්න අය මේ වගකීම හරියට ඉටු කරන්න. ඒ වගකීම සහ වගවීම තුළ තමයි අත වශයෙන්ම මේ සමාජයේ සංසුන් කරලා නැවත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථානුකූල රාමුව අපිට ආරක්ෂා කරන්න පුළුවන්. හොඳයි. බොහොමත්ම ස්තුතියි ඔබතුමාට, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහත්මයාට අපිට මේ කාලය ලබා දුන්නට. ඒ වගේම මම සතුටු වෙනවා අපේ වැඩසටහනට ඔබතුමා සම්බන්ධ කරගන්න හැකියාව පිළිබඳ විශේෂයෙන් ප්‍රායෝගික දේශපාලනඥයෙක් විදියට. දේශපාලනඥයන්ගෙන් හුඟක් අදහස්, දැනුම වගේ දේවල් අද මේ වන විට සමාජගත වෙනවා අඩුයි. අපිට විතරම දකින්නට ලැබෙන්නේ වුන්ගෙන් මොනාර නිකන් කලකෝලහල, වාක් ප්‍රහාර වගේ දේවල් තමයි වැඩිපුර සමාජ මාධ්‍යවල පවා සංසරණය වෙන්නේ. නමුත් අපි ටිකක් හරවත් කතාවක් කරා කියලා මම හිතනවා. ඉතින් සම්බන්ධ වුණු ප්‍රේක්ෂක ඔබ සැමට ඒ වගේම අපේ කණ්ඩායමට තමයි ස්තුතිවන්ත වෙනවා. සුබ රාත්‍රියක් ඔබ සියලු දෙනාටම. බොහොමත්ම ස්තුතියි නිශාන්ත වර්ණසිංහ මහත්මයා. ඔබතුමාට සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක්.